නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ මහා කරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ මේ ලංකා ධරණී තලයට අනුබුදුවරයන් වහන්සේ වූ අප ආදී ගුරු දේවෝත්තම අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරනු ලබන්නේ නොම්බර 496න් සී රම්මුතුගල කඩවත යන ලිපිනේ පදිංචි ජූනි මාස 16 වන දින අද දවසේ උපන්දිනය යෙදුණු පින්වත් අයිඑම් අමරදාස බෝගහ අරාව මහතා විසින් එතුමාගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා පිණිසත් තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතී හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදනා පිණිසත් සුජීවත සිටින පවුලේ හැම දෙනාට මේ පිනේ ආශිර්වාදයේ සලසා ගැනීම පිණිසත් අද ධර්ම දානමේ පින්කම එතුමා විසින් සිදු කරනවා. මේ ලංකා ධරණී තලයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය, උතුම් සම්බුද්ධ ශාසනය දායාද කළේ මේ ලෝකයේ තියෙන මහා නිධානය වන සම්බුද්ධ ශාසනය ලංකා භූමියට දායාද කළේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. සම්බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වෙනකොට විතරක් මේ ලෝකේ හටගන්න මහානීය වස්තු තියෙනවා. ඒවා දකින්න ලැබෙන්නේ සම්බුද්ධ ශාසනය තුල පමණයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල විතරක් ඒ මහානීය වස්තුන් පහළ වෙනවා. ඒ මහානීය වස්තු නම් කුමක්ද? බුදුරජාණන් වහන්සේ සමීපයේ දවසක් පහාරාද කියන අසුරේන්ද්‍රය අසුර රජුරු ඒ මහානීය වස්තු ගැන ඇහුවා. ඒ ඇහුවේ මේ විදිහට: ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ බුදු සසුනට මෙතරම් ආසා කරන්නේ ඇයි? කවර යහපතක් දැකලාද? බුදුරජාණන් වහන්සේ වදාළා, පහාරාදය, මේ සම්බුද්ධ ශාසනය තුල ලබන්නට තියෙන මහානීය වස්තු ඇත. ඒ වස්තුන් දකිනා ශ්‍රාවකයෝ බුදු සසුනට ඇලුම් කරන්නේය. ඒ වස්තු නම් මොනවාද? සතර සතිපට්ඨානයය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යෝය, සතර එර්ධි පාදයෝය, පංච ඉන්ද්‍රියෝය, පංච බලයෝය, සප්ත බොජ්ජංගයෝය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මහානීය වස්තු මේ ලංකා ධරණී තලයේ අපි දන්නේ. ඒ වස්තු ගැන අඩුගානේ අහන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලංකා භූමියට දායාද කරනකොට අපේ සිංහලයාටත් ඒ මහානීය වස්තු ලැබුණා. මහානීය වස්තුවක් ලැබුණාම පින්වතුනි මොකක්ද වෙන්නේ? ජීවිත සැපවත් වෙනවා. වස්තුව නිසා ජීවිත සැපවත් වෙනවා. වස්තු සම්භාර වලින් මිනිසයා සැපයටපත් වෙනවා. බුද්ධ ශාසනයක් තුල ලැබෙන ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ ඒ මහානීය වස්තු වලින් මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපවත් වෙනවා. සම්පූර්ණයෙන්ම සැපවත් වෙනවා. ලංකා භූමියට සම්බුද්ධ ශාසනය ලැබුණාට පස්සේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපවත් කරගත්ත මිනිස්සු මේ ලංකා භූමියේ පහළ වුණා. ඔබ අසා ඇති ඒ කාලේ අපේ සිංහල අම්මලා කියලා තියෙනවා, ඇතැන් කාලවල මහා පින්කම් සිද්ධ කරනකොට අනුරාධපුරේ ලෝවා මහා පාය ඉදි කරනකොට
රුවන්වැලි සෑය ඉදි කෙරෙනකොට අනිකුත් මහා පින්කම් කෙරෙනකොට මේ ලංකා භූමියේ හැම තැනම වැඩ ඉන්න මහා රහතුන් අහස් ගැබෙන් අනුරාධපුරයට වඩිනවා. එතකොට අනුරාධපුරේ පැත්තේ හිටපු අපේ අම්මලා වී වේලා ගන්නට බැරුව කරදරයට පත් වුණා කියනවා. වී පැදුරක් වේල ගන්නට නැහැ. වලාකුළු යන්නේ රහතුන් අහසින් වැඩියා. එහෙම කාලා තිබුණා. ලංකා භූමියේම මහානීය වස්තු වලින් ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් කරගත්ත රහතන් වහන්සේලා බිහි වුණා. ලංකාවේ වැඩ හිටපු රහතුන් හරිය අසිරිමත්. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ආශ්චර්යයි අද්භූතයි. ඒ රහතන් වහන්සේලා ගැන අපේ ඉතිහාස දහම් පොත්වල සටහන් ඉතුරු වෙලා තිබුණු නිසා අපිටත් ඒ රහතන් වහන්සේලා ගැන දැනගන්න ලැබුණා. කටකන්දර කියන විහාරේ වාසය කළා පුස්සදේව කියලා තෙරුන් වහන්සේ නමක්. රහතන් වහන්සේලාගේ සිදුවීම් අතරේ මේ පුස්සදේව රහතන් වහන්සේගේ සිද්ධිය හරිම පුදුම සහගත එකක්. පුස්සදේව තෙරුන් වහන්සේ මේ සිද්ධිය වෙනකොට රහතන් වහන්සේ නමක් නෙවෙයි. කටකන්දර විහාරයේ තිබුණා ලස්සන සෑරජානන් වහන්සේ නමක්. ඔය සෑරජානන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිටියා. එතකොට මේ විහාරයේ වැඩ හිටපු පුස්සදේව තෙරුන් වහන්සේ හැම දවසකම උදෑසන හරි ලස්සනට සෑරජානන් වහන්සේගේ මළුව අමදිනවා. මළුව අමදලා ඉවරුණාම උන්වහන්සේට හරි සතුටුයි. හිතට හරි සන්තෝසයි. ඒ සන්තෝෂයෙන් මම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා කියන සතුටින් සෑ මළුවේ වාඩි වෙනවා. වාඩි වෙලා උන්වහන්සේ භාවනා කරනවා. භාවනාවට කරෙත් බුද්ධානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම. ඉතින් ඔහොම භාවනා කරගෙන කාලයක් ගත වෙනකොට උන්වහන්සේගේ හිත භාවනාව තුළ වැඩුණා. දැන් ඒ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තරම් සුදුසුයි. එතකොට මාරයා දැක්ක ඕක. වසවර්ති මාරයා මේක දැකලා කල්පනා කළා මේ භික්ෂුවගේ හිත කලබලයට පත් කරන්න ඕන. මේ භික්ෂුවගේ හිත විසිරීමට පත් කරන්න ඕන. මේ තෙරුන් වහන්සේ පුස්සදේව තෙරුන් වහන්සේ හොඳ ලස්සනට වැලි මළුව අමදලා පිළිවෙලක් කරලා අවසන් වෙනකොටම මේ ඉන්න කවදාවත් නැතුව මහා තඩි වඳුරෙක් ආවා. ඒ වඳුර ඇවිල්ලා මේ අතුගාපු පිරිසිදු කරපු මුළු වැලි මළුවම සම්පූර්ණයෙන් ඇවිස්සුවා. ඒ තැන ජරා කළා. ඒකල කැලේට පැනලා යන්න ගියා. ඉතින් තෙරුන් වහන්සේ එදා කල්පනා කළා කවදාවත් වෙච්චි නැති වැඩක්. උන්වහන්සේ කලබලයක් නෑ. ආයෙ වතාවක් වැලි මළුව තිබ්බ විදිහට සුද්ධ කරා. ඊළඟ දවසෙත් ඕන උදේම අතු ගාලා භාවනා කරන්නට කියලා ලැහැත්ති වෙනකොටම එදා මේ කුලප් වෙච්චි ගොනෙක් කොහෙදෝ ඉඳලා දුවගෙන ඇවිල්ලා මේ වැලි මළුවට පැන්නා. වැලි මළුවේ පැනලා මේ අත හාරලා වැලි විසුරුවලා ඒ තැන අසූචි පහ කරලා ඌ නික්මිලා ගියා. ඉතින් මේ තෙරුන් වහන්සේ හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්. තෙරුන් වහන්සේට තේරෙනවා මොකක්ද එකක් සිද්ධ වෙනවා කවදාවත් වෙන්නේ නැති දෙයක්. හැබැයි උන්වහන්සේ කලබලයක් නැහැ. එදාත් ආයෙමත් අර ඔක්කොම අසූචි අයින් කරලා පිරිසිදු කළා. ඊළඟ දවසේ උදෑසන තෙරුන් වහන්සේ වැලි මළුව බොහොම ලස්සනට අමදලා දැන් භාවනා කරන්න ලැහැත්ති. මේන්න එදා එනවා මේ කොර වෙච්චි අබල දුබල වෙච්චි ශරීරයක් තියෙන මිනිස්සෙක්. මේ මිනිස්යාගේ අත් දෙකේ හැරමිටි දෙකක් තියෙනවා. ඒ හැරමිටි දෙකත් අරගෙන කුදු ගෙහිගෙන ඇවිල්ලා අර වැලි මළුව අවුස්සලා යන්න ගියා. එතකොට තෙරුන් වහන්සේ කල්පනා කළා මම මේ දිසාවේ මේ හැම ගමකම පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. කාලයක් තිස්සේ මම පිණ්ඩපාතේ වඩිනවා. මේ જાතියේ මිනිස්සෙක් මේ අහල ගම් හතක මම දැකලා නැහැ.
එකත් එකටම මේ මිනිස්සෙක් නෙවෙයි. මේ දවස් 3ක් තිස්සේම ඇවිල්ලා පීඩා කරන්නේ මේ නම් එකත් එකටම මායයයි. මේ එකත් එකටම ධර්මයේ හැසිරෙන්න බාධා කරන්නේ මායයයි. උන්වහන්සේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනෙක් උන්වහන්සේට මතක් වුණා. අර මේ හැරමිටි දෙකකින් ආපු මිනිස්සයා යන්න සැරසෙනකොටම මේ තෙරුන් වහන්සේ කතා කළා. "ඒයි මාරය, ඔහොම නැවතියන්" කිව්වා. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක්, හිතේ ධර්මයේ පිහිටුවාගෙන ඉන්න ශ්‍රාවකෙක්, ධර්මයේ ගැන බලවත් විශ්වාසයක් තියෙන ශ්‍රාවකෙක් එහෙම කතා කරනකොට මාරයාට තමන්ගේ ස්වરૂපයෙන්, තමන් මවාගත්ත ස්වરૂපයෙන් ඉන්න බැරුව ගියා. වේසේ මාරු වුණා. වේසේ මාරු වෙලා මේ තෙරුන් වහන්සේ ඉදිරියේ හිටගෙන ඉන්නවා. එතකොට මේ තෙරුන් වහන්සේ අහනවා, "මාරය, ඔහේගේ සූදානම මගේ භාවනාවට බාධා කිරීම නේද?" මාරය, ඔබ ඒ කාලෙත් ධර්මයේ හැසිරෙන භික්ෂූන්ට හරියට බාධා කළා කියලා අපි අහලා තියෙනවා ධර්මයේ තුලින්. මාරය, ඔහේ ඒ කාලේ අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේවත් දැක්කානේ. ඔහේ ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන ව්‍යාම ප්‍රභාවයෙන් යුක්ත ඒ උතුම් සම්බුදු සිරුර දැකගත්ත කෙනෙක්. මාරේ ඔහෙට වෙස්වලා ගන්න පුළුවන්. ඔහේ දැන් දවස් 3ක් තිස්සේ වෙස්වලාගෙන ආවා මගේ ඉස්සරහට. ඔහෙට බැරිද බුදුරජාණන් වහන්සේගේ වෙස්ේ මවන්න? එතකොට මේ මාරයා කියනවා, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය දේහ ලක්ෂණයන්ගෙන් අනූන වූ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන බුදු සිරුර ඒ විදිහටම නම් මට මවන්න බෑ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේගේ සිරුරට සමාන සිරුරක්, එහෙම රූපයක් මට මවන්න පුළුවන් කිව්වා. එතකොට මේ පුස්සදේව තෙරුන් වහන්සේ කියනවා, "ඉතින් මාරය, මම ආසාවෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ රුව දකින්න. අඩු ගානේ ඔහෙට පුළුවන් නම් ආසන්න රුවක්වත් මවලා පෙන්නන්නකෝ" කිව්වා. ඒ වෙලාවේ මාරයා පුස්සදේව තෙරුන් වහන්සේගේ කීමට බුදුරුවක් මැව්වා කියනවා. බුදුරජාණන් වහන්සේගේ රූපේට ආසන්න රූපයක් මැව්වා. හැබැයි ඒ රූපයත් අසිරිමත්. ඒ රූපේ දකිනකොට ලක්ඛණ සූත්‍රය ආදී උතුම් සූත්‍ර දේශනා තුළින් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන හොඳට ඉගෙනගෙන තිබුණු පුස්සදේව තෙරුන් වහන්සේගේ හිත බලවත්ව පැහැදී ගියා. ඒ සටහන හොඳට හිතේ හිටියා. මේ මැවූ නෙතු සංගල මෙච්චර කාරුණික නම් මා සරණ ගිය මහා කාරුණිකයන් වහන්සේගේ නෙතු සංගල කොච්චර කාරුණික ඇතිද? මෙහෙම අර අංග ලක්ෂණයක් ගානේ හිත පැහැදුනා. උන්වහන්සේ කොහොමත් පුරුදු කරමින් හිටියේ බුද්ධානුස්සති භාවනාව. මාරයා විසින් මැවූ බුදුරුව දැකලා හිතේ ප්‍රසාදේ බලවත් වුණා. බුද්ධානුස්සති භාවනාව මුල් කරගෙන සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. මේ ලංකා භූමියේ මහරහතන් වහන්සේලා මාරයාටත් වංචා කරලා අරහත්වයට පත් වුණා සිංහල පුත්‍රයෝ. මේ සිංහලයේ කුල පුත්‍රයෝ ඒ විදිහට අරහත්වේ පසක් කළා. ඊළඟට පින්වතුනේ මේ අපේ මහා සංගරුවනේ, ඒ කියන්නේ සිංහලයේ පහළ වෙච්චි මහා සංඝරත්නයේ අසිරිය ගත්තාම ওই සෑගිරියට වෙන්න, සෑගිරිය කියලා කියන්නේ මිහින්තලාව. මිහින්තලාවේ වැඩ වාසය කළා ඒ ඈත අතීතයේ මහාතිස්ස කියලා තෙරුන් වහන්සේ නමක්. ඔය මහාතිස්ස තෙරුන් වහන්සේ හරීම වීරියෙන් භාවනා කරපු කෙනෙක්. උන්වහන්සේ භාවනාවට පුරුදු කරලා තියෙන්නේ වැඩි වශයෙන් අට්ටික සංඥා. අට්ටික සංඥා කියලා කියන්නේ මේ ශරීරයේ අසාර වූ ඇටසැකිල්ල සිහි කර වාසය කරනවා. යෝනිසෝ මනසිකාරයට ගන්න ඒ අට්ටික සංඥාව. අට්ටික සංඥාව ගත්ත කෙනාට රාග සටහන් නැතුව යනවා. දැන් සාමාන්‍යයෙන් මේ ඇටසැකිල්ලක් සහිත ශරීරයේ බාහිරින් සකස් වෙලා තියෙන විදිහ බලබලානේ රාගය ඇති කරගන්නේ.
අහවලා ලස්සනයි කියයි, අහවලා සුදුයි කියයි, අහවලාගේ ඇඟ හරි හැඩයි කියයි. දැන් අපි මේ විදිහට සටහන් අනුසටහන් ගන්න පිංගුතුනේ ඇත්තටම අභ්‍යන්තරයේ ඇටසැකිල්ලක් තියෙන එකක් ගැනනේ. භික්ෂුන් වහන්සේලා රාග සටහන් නැතුව විදසුන් වැඩිම පිණිස අට්ටික සංඥාව මුල් කරගත්තා. ඔය මහතිස්ස තෙරුන් වහන්සේ අට්ටික සංඥා භාවනාව තමයි නිතර සිද්ධ කරලා තියෙන භාවනාව. ඔහොම භාවනා කරගෙන ඉන්නකොට මහතිස්ස තෙරුන් වහන්සේට හදිසියේ වැඩම කරන්න සිද්ධ වුණා සෑගිරියේ ඉඳලා අනුරාධපුරයට. ඉතින් ඒ කාලේ ගොඩාක් මේ අතුරු පාරවල් තියෙන්නේ නැති පාළු පාරවල්. මේ අතුරු පාරක් ඔස්සේ පාළු පාරක් ඔස්සේ මහාතිස්ස තෙරුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන්නට පිටත් වුණා. ඒ පිටත් වෙනකොට මහාතිස්ස තෙරුන් වහන්සේ දැන් පියවරක් පාසා යන්නේ අර අට්ටික සංඥා භාවනා මානසිකාරයෙන් යුක්තව. උන්වහන්සේ පිටත් වුණේ උදෑසනම. කලින් දවසේ රාත්‍රියේ අඩදබර කරගෙන ගෙදර මිනිස්සයාත් එක්ක තරහ වෙච්චි කාන්තාවක් අනුරාධපුරයේ ඉඳලා මිහින්තලාව පැත්තට එන්න අර පාළු පාරේ පිටත් වෙලා. මේ පාන්දර ජාමේ කවුරුවත් නැති තැනකදී මහාතිස්ස තෙරුන් වහන්සේව ඈට දැක ගන්න ලැබුණා. මහාතිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ බොහොම තරුණ වයසේ හිටපු ශරීරයෙන් කඩවසන් රූපයක් තිබ්බ තෙරුන් වහන්සේ නමක්. අර ස්ත්‍රියාවට මේ පාළු පාරේ තෙරුන් වහන්සේ දකිනකොට උන්වහන්සේ ගැන රාගයක් හටගත්තා. බලන්න යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා සහ නැති කෙනා. මහාතිස්ස තෙරුන් වහන්සේ අට්ටික සංඥා භාවනාව කර කර යන නිසා උන්වහන්සේගේ හිත තුල දකින අය ගැන රාග සටහන් නැහැ. හැබැයි අර ස්ත්‍රියාව එහෙම විදර්ශනා කරන කෙනෙක් නෙමෙයි. ඇයට රාග සටහන. අර සිවුරක් පොරවගත්ත සංසුන් ඉදුරන් ඇතුව වැඩම කරන තෙරුන් වහන්සේ ගැනත් ඇයට හටගත්තා නේ රාගේ. රාග හිතුවිල්ල ඇති වෙලා ඈ දැන් බලාගෙන හිටියා මේ තෙරුන් වහන්සේ Taman දිහා බලයිද කියලා. අනේ නෑ. උන්වහන්සේ නිහඬව වැඩම කරනවා. තෙරුන් වහන්සේගේ අවධානය ගන්න කියලා හිතාගෙන මේ ගෑනු කෙනා හයියෙන් hina වුණා. කොක් හඬලලා hina වුණා. ඒ hina වෙනකොට තෙරුන් වහන්සේ හිස ඔසවලා කවුද මේ කියලා බැලුවා. ඒ බලද්දී අට්ටික සංඥා භාවනාවෙන් යන උන්වහන්සේට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එකවත් ගෝචර වුණේ. උන්වහන්සේ දකිනවා ඇට සැකිල්ලක් හිනහෙනවා. ඇට සැකිල්ලක් හිනහෙනවා. එතකොට උන්වහන්සේ ඒ දෙස බලලා එතනත් ඇට සැකිල්ලක් මේ ශරීරය කියලා කියන්නේ ඇට සැකිල්ලක්. ඔක්කොම නිස්සාරයි. තවත් විදර්ශනා කළා. ඒ විදර්ශනා භාවනාවේ වැඩි දුරක් යන්න පෙර උන්වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බෝධිපාක්ෂික ධර්ම සියල්ල වැඩි ගියා. අරහත්ත්වයට පත් වුණා. දැන් රහතන් වහන්සේ වැඩම කරනවා. උදෑසනම අවදි වෙලා අර රණ්ඩු දබර කරගත්ත නිවසේ පුරුෂයා බැලුවා කාන්තාව තමාට නොකියාම පාරට බැහැලා ගිහිල්ලා. ඇය එකත් එකටම තමන්ගේ මව්ගේ නිවසට යන්න ඇති කියලා හිතලා ඔහුත් පිටත් වුණා. ඔහු පිටත් වෙලා එනකොට ඔහුට හම්බ වෙනවා මේ තෙරුන් වහන්සේව. ඒ තෙරුන් වහන්සේගෙන් මේ පුරුෂයා අහනවා පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේට මේ පාළු පාරේ එනකොට මගදී ස්ත්‍රියාවක් එහෙම හම්බ වුණේ නැද්ද? එතකොට මේ තෙරුන් වහන්සේ කියනවා පින්වත ස්ත්‍රීද පුරුෂද කියලා නම් මට නිශ්චයක් නැහැ. හැබැයි පාරේ මගදී ඇට සැකිල්ලක් නම් මට hina වුණා කිව්වා. ආන් එහෙම තමයි ලංකා භූමියේ රහතන් වහන්සේලාගේ අසීරිමත් සිදුවීම්. ලංකා භූමියේ එහෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් ජීවිතේ පරිපූර්ණ වශයෙන් සපෝත් කරගත්තු උත්මයෝ හිටියා පින්වතුනි. මේ මහාතිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ පුදුමාකාර ගුණ සම්පත්තියක්. පුදුමාකාර ගුණ සම්පත්තියක්. ওই මහාතිස්ස තෙරුන් වහන්සේගේ අම්මා එක කාලෙක හරි අසාධ්‍ය තත්යකටපත් වුණා. අම්මාගේ ශරීරයේ
විස ගෙඩි වගේක් දැම්මා. ඒ විස ගෙඩි දැම්මා කියන ආරංචියත් අරගෙන සහෝදරිය මහාතිස්ස තෙරුන් වහන්සේගේ සහෝදරිය පැමිණෙනවා අනේ ස්වාමීනි අම්මට බොහෝම අමාරුයි කියලා. එතකොට අපේ මහාතිස්ස තෙරුන් වහන්සේ කල්පනා කළා මම වෙදකම ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මං වෛද්‍ය ශිල්පේ මුකුත් දන්නේ නැහැ. හැබැයි මට පුළුවන් මගේ අම්මා වෙනුවෙන් මාව මේ ලෝකයට ජනිත කරපු මගේ අම්මා වෙනුවෙන් මට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව තමන්ගේ සහෝදරියට ඉගෙනුවා. අක්කණ්ඩි ගිහිල්ලා අම්මා ඉස්සරහ කියන්න. මහාතිස්ස නම් වූ තෙරුන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ සිවුරු දරාගත්ත දවසේ ඉඳලා මේ දක්වාම එකම මොහොතක්වත් ඉඳුරන් අසංවර කරගෙන සරාගී සිතුවිල්ලක් ඇති කරගෙන නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ආනුභාවයෙන් උන්වහන්සේව මෙලොවට ජනිත කරපු මෑණියෝ සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. අසිරිමත්. ඒ සත්‍යක්‍රියාව අවසන් වෙනකොට අම්මා සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. ලංකා භූමියේ අපේ මහා සංඝරත්නය ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල තියෙන උතුම් ගුණධම් දියුණු කර ගන්න පින්වතුනි පුදුමාකාර විදිහට කැප වුණා. ඒ කැපවීමෙන් තමයි උන්වහන්සේලා තමන්ගේ ජීවිතේ මුළුමනින්ම සැපවත් කරගත්තේ. ලක්දිව රහතන් වහන්සේලා අතරේ තවත් විශේෂ රහතන් වහන්සේ නමක් මහා සංඝ රක්ඛිත කියන තෙරුන් වහන්සේ. ඔය මහා සංඝ රක්ඛිත කියන තෙරුන් වහන්සේ කොයිතරම් සුන්දර විදිහට තමන්ගේ පැවිදි ජීවිතය ගත කරාද කියන්නේ උන්වහන්සේ වැඩ හිටපු ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ගුණරාවයක් පැතිරිලා ගියා. උන්වහන්සේ සම්බන්ධයෙන් ගුණරාවයක් පැතිරුණා. මේ මහා සංඝරක්ඛිත තෙරුන් වහන්සේ කියන්නේ හරි ගුණ සම්පන්න උත්තමයන් වහන්සේ නමක්. හරි සීලවන්තයි. උන්වහන්සේ බොහෝම පිළිවෙත් ගරු කෙනෙක්. ඊනකට ඇතැම්මු කතා වුණා. උන්වහන්සේ කත් එකටම රහතන් වහන්සේ නමක් වෙන්න ඕන. එහෙමත් කතා වුණා. එතකොට භික්ෂු සංඝයා පවා මේ තෙරුන් වහන්සේ නම් එකත් එකටම රහත් ඇති. එහෙම තමයි හිතන් හිටියේ. මේ කොහොම හරි මහා සංඝරක්ඛිත තෙරුන් වහන්සේ ওই විදිහට වැඩ ඉඳලා බොහෝම ගිලන් වුණා. දැන් උන්වහන්සේ කාලක්‍රියා කරන්න සමීප කාලේ ලෙඩ ඇඳේ වැතිරිලා උන්වහන්සේ වැඩ ඉන්නවා. උපස්ථාන කරන භික්ෂුව, උපස්ථායක භික්ෂුව මේ තෙරුන් වහන්සේගෙන් දවසක් හීන්සීරු යහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතයේ මේ අවසාන කාලවකවානුව නිසා මං අහලා දැනගන්න සතුටුයි ස්වාමීනි ඔබ වහන්සේ අරහත්ත්වේ පසක් කරපු කෙනෙක් නේද කියලා ඇහුවා. එතකොට තෙරුන් වහන්සේ කිව්වා නෑ ආයුෂ්මතුනි මම තාම සීක භික්ෂුවක්. මං නිවන් මාගේ හික්මෙන කෙනෙක්. මං තාම ධර්මය අවබෝධ කරලා නැහැ කිව්වා. එතකොට උපස්ථායක භික්ෂුව කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණරාවය භික්ෂු සංඝයා අතරේ පැතිරී තියෙන්නේ. ඔබ වහන්සේගේ මේ ගුණරාවය මේ රටේ රටවැසියා අතරේ පැතිරලා තියෙන්නේ. ස්වාමීනි හැමෝම හිතන් ඉන්නේ ඔබ වහන්සේ රහත් කියලා. දැන් මේ මොහොත වෙනකොට මේ විහාරයේ අසලට එකතු වෙලා ඉන්නවා ස්වාමීනි ඔබ වහන්සේව මේ ලෙඩ ඇඳේ ඉන්න මොහොතේ අවසාන වතාවට දැක බලා ගන්න ඕන කියලා යොදුන් ගාණක් පුරාවට මිනිස්සු එකතු වෙලා ඉන්නවා. ඒ මිනිස්සු හැමෝම හිතන් ඉන්නේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ හැමෝම ඔබ වහන්සේට වඳින්නේ ඔබ වහන්සේ රහත් කියලා හිතාගෙන. ස්වාමීනි ඔබ වහන්සේ තාම කෙලෙස් නැසුවේ නැතිද කියලා ඇහුවා. එතකොට මේ මහා සංඝරක්ඛිත කියන තෙරුන් වහන්සේට සංවේගයක් ඇති වුණා. එතකොට මේ හැමදෙනාම මට වන්දනා මාන සත්කාර කරන්නේ රහතන් වහන්සේ නමකටය කියලා. හැබැයි මං තාම රහත් වෙලා නැහැ. උන්වහන්සේ උපස්ථායක භික්ෂුවට කියනවා එහෙනම් ආයුෂ්මතුනි ඔබ මොහොතකට එළියට යන්න මට විවේකයක් දෙන්න කිව්වා.
ඒ විවේකයක් දෙන්න කියලා ටික වෙලාවක් සමහරලාට විනාඩි 15ක් 20ක් අරගන්න ඇති. ටික වෙලාවකට පස්සේ උන්වහන්සේ අතින් සංඥාවක් කරනවා. එතකොට අර උපස්ථායක භික්ෂුව ඇතුළට වැඩම කළා. වැඩම කරාම මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ කියනවා ආශ්මතුනි දැන් නම් කවරෙක් වුණත් මං ගැන මේ රහතන් වහන්සේ නමක් කියලා හිතලා වන්දනා කරත් ඒක කමක් නෑ කිව්වා. ඒ වචනෙන් තේරුණ උපස්ථායක භික්ෂුවට ඒ කියන්නේ මේ ලද සුළු අවකාශයේදී මේ තෙරුන් වහන්සේ සියලු කෙලෙස් නැසුවා. ඒ උපස්ථායක භික්ෂුව බිම දන ගහලා වැතිරිලා වන්දනා කරලා කියනවා ස්වාමීනි අසිරිමත් ස්වාමීනි අద్භූතයි. ඔබ වහන්සේ දුෂ්කර දෙයක් කළා. මේ අවසාන මොහොතේ ලෙඩ ඇඳේ ගිලන් වෙච්චි සිරුරක් ඇතුව ඉද්දිත් ඔබ වහන්සේට පුළුවන් වුණා කෙලෙස් නසන්ට. ඔබ වහන්සේ අසීරු දෙයක් කළා. මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ අහිංසක විදිහට hina වෙලා කියනවා නෑ නෑ ආයස්මතුනි මා කරපු අසීරු දේ දුෂ්කර දේ ලෙස දරාගත යුත්තේ මෙය නොවේ. ඊට වඩා දුෂ්කර දෙයක් මං මගේ පැවිදි ජීවිතේ කළා. ඇහුවා ස්වාමීනි මොකද්ද ඔබ වහන්සේ මීටත් වඩා කරන ලද දුෂ්කර දෙය? ආයස්මතුනි මං යන් දවසක බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුවක් විදිහට සිවුරු පොරවා ගත්තාද එදා පටන් මේ මොහොත දක්වාම මං කිසිම ක්‍රියාවක් අසිහියෙන් කරලා නැහැ. කිසිම ක්‍රියාවක් මං අසිහියෙන් කරලා නැහැ. මං ඒ විදිහට සිහිය වෙනුවෙන් කැප වුණා. මුළු ජීවිත කාලෙම පැවිදි ජීවිතේම සිහියෙන් ගත කළා. ඒක තමයි මං කරපු දුෂ්කරම දේ. එතකොට උපස්ථායක භික්ෂුව සාදුකාර දෙනවා සාදු සාදු ස්වාමීනි ඒකාන්තයෙන් දුෂ්කර දෙයක් ඔබ වහන්සේ කළා. ඒකාන්තයෙන් දුෂ්කර දෙයක් කළා කියලා. ඉතින් ඒ විදිහට තමයි පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ දායාද කරපු සත්තිස් බෝධිපාක්ෂික කියන ඒ මහානීය වස්තු වල ප්‍රයෝජන අපේ සිංහලයේ අරගත්තේ. සිංහලයේ මහා රහතුන් බිහි වුණා. වීරියවන්තයෝ බිහි වුණා. ඔය එක සිදුවීමක් තියෙනවා සිතුල්පව්වේ විහාරයක. ඒ සිතුල්පව්වේ ගල් ගුහාවක එකම ගුහාවේ තෙරුන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. එතකොට එක තෙරුන් වහන්සේ නමකට වාතය කිපීමෙන් උදරාබාධයක් හටගත්තා. මේ හටගත් උදරාබාධය සුළුපටු එකක් නෙවෙයි. දැන් මේ රාත්‍රියේ තෙරුන් වහන්සේලා දෙනම වහන්සේම ඒ කුටිය විවේකයෙන් වැඩ ඉන්නේ. අර උදරාබාධය හටගත්ත තෙරුන් වහන්සේට උහුල ගන්න බෑ මේක. හොඳටම අමාරුයි. අවසානයේ උන්වහන්සේට කෙඳිරි ගෑවෙන්න පටන් ගත්තා. ඒ කෙඳිරි ගාන හඩට අර මේ අනිත් තෙරුන් වහන්සේ අහනවා ආයස්මතුනි මොකෝ කිව්වා අනේ වැද්නි මේ උදරාබාධයක් හටගත්තා නෝයි. උදරාබාධය කියලා කියන්නේ ඉතින් බඩේ අමාරුවනේ. බඩේ අමාරුව කිව්වහම බඩේ අමාරු විවිධ මට්ටම් වලින් තියෙනවානේ. තමන්ට බඩේ අමාරුවක් හැදුනොත් ඒකේ අමාරුව තමන්නේ දන්නේ. ඒක තව කෙනෙකුට ඒ මට්ටමට තේරෙන්නේ නැහනේ. ඉතින් අර තෙරුන් වහන්සේගේ තියෙන උදරාබාධයේ තරම අනික් භික්ෂුවට තේරුන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ කිව්වා ආශ්මතුනි අරුණ නැගෙන ආතෙක් සුළු මොහොතක් ඉවසන්ට ඕන අපි. ওই විදිහට කෙඳිරි ගෑම කෙඳිරි ගාමින් මේ කෑ ගැසීම භික්ෂුවකට සුදුසු එකක් නොවේ. බුදුරජාන් වහන්සේ වදාළේ ඉවසීම උතුම් කියලා නේද? ප්‍රාණය නිරුද්ධ වෙන්න තරම් එන වේදනාව පවා බුදුරජාන් වහන්සේ ඉවසන්ට කියලා නේද වදාළේ කියලා දැන් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කළා අනිත් භික්ෂුන් වහන්සේ. එතකොට බලන්න අර උදරාබාධයෙන් පෙළෙන තෙරුන් වහන්සේ ඒ අවවාදයේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදයක් නිසා ඉස්මුදුනින්ම අරගත්තා. අරගෙන කල්පනා කළා ඇත්ත. බුදුරජාන් වහන්සේ වදාළේ ඉවසීම උතුම් කියලා. මං එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය කරනවා. මං ඉවසනවා. උන්වහන්සේ පළඟ බැඳගෙන වාඩි වුණා. උදේට ඉවසන්න පටන් ගත්තා. අර උදරාබාධයට අවධානය යොමු නොකර. ඒක වාතය කිපීමෙන් හටගත් ආබාධය
වාතේ කොච්චර බඩ ඇතුලේ කැළඹුණාද කියන්නේ පින්වතුනි. මේ කුසේ එක තැනක් පිපුරුවා. කුසේ තැනක් පුපුරලා එතනින් මේ අතුණු බහන් එළියට පැන්නා. ඒ එළියට පයින්නකොට ඒ තෙරුන් වහන්සේ ඒ කියන්නේ අතුණු බහන් එළියට පයින්න මොහොත වෙනකොට ඉවසීමෙන් කළ යුතු දේ උන්වහන්සේ කරලා උන්වහන්සේ ජය අරන් සෙහිම පළඟ බැදලා වාඩි වෙලා දැන් මේ තුවාල වෙච්ච තැනින් රුධිරය ගලනවා. එතකොට අනිත් භික්ෂුව දැක්කේ. ඒ භික්ෂුන් වහන්සේ තෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. අනේ එවත්නි මොකද්ද මේ වුනේ? එතකොට අර මේ ධර්මාවබෝධය ලැබූ භික්ෂුව උන්වහන්සේ කියනවා ආයස්මතුනි මං ඉවසුවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදය මං කළා. මං ඉවසුවා. මගේ ඉවසීම ප්‍රමාණවත්ද කියලා ඇහුවා. ඉතින් උන්වහන්සේ ඒ විදිහටයි ජීවිතය අත්හැරියේ. ඒ තමයි පින්වතුනි මේ ලංකා භූමියේ පහළ වෙච්චි මහා රහතුන්ගේ සංගරුවනේ අසිරිය. හැබැයි උන්වහන්සේලා අතිශයින්ම අල්පේච්ඡයි. හැබෑවටම කෙනෙක් කෙලෙස් නැසුවා නම් කෙලෙස් සහගත කෙනෙකුට තියෙන ප්‍රසිද්ධ වීම, ඉදිමීම, ඉස්සරහට ඒම මේ වගේ ලාමක ආසා ඒ භික්ෂුවට පිහිටන්නේ නැහැ. මනාකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා හැබෑවටම අරහත්ත්වයට පත්වෙච්චි මේ ලංකා භූමියේ රහතන් වහන්සේලාත් එහෙමයි වැඩ හිටියේ. මේ ලංකා භූමියේ මංගනවාසී කුජ්ජතිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් වැඩ වාසය කළා. ඔය මංගනවාසී කුජ්ජතිස්ස තෙරුන් වහන්සේ ගැන කිතුගොස පැතිරුණා. කිතුගොස කියලා කියන්නේ උන්වහන්සේ හරි ගුණ සම්පන්න කෙනෙක්, ඥානවන්ත කෙනෙක් කියලා දැන් පැතිරෙනවා. පැතිරෙද්දි ඔය ආරංචිය ලැබුණා සද්ධාතිස්ස මහ රජුරවන්ට. සද්ධාතිස්ස රජුරෝ රජකම් කරන කාලේ. සද්ධාතිස්ස රජුරෝ කල්පනා කළා මේ තෙරුන් වහන්සේගේ ගුණ සම්පත්තිය නිසා මං මේ තෙරුන් වහන්සේව විශේෂයෙන් මගේ රාජ්‍ය විචාරීමේ කටයුතු වලදී උපදේශකයන් වහන්සේ නමක් විදිහට මා සමීපේ තියාගන්න ඕන. එහෙම හිතලා රජුරෝ මේ තෙරුන් වහන්සේව වැඩම කරවාගෙන එන්න කියලා තෙරුන් වහන්සේ වැඩ හිටපු විහාරයට රජුරෝ යනවා. එතන රජ කෙනෙක් යන්නේ ඉතින් රාජකීය අනුභවෙත් එක්කනේ. මහා සෙනගක් එක්කනේ. කුටියේ වැඩ ඉන්න තෙරුන් වහන්සේට ඔය හඬ ඇහුණා කියනවා. හඬ ඇහුණාම අනිත් භික්ෂූන්ගෙන් අහනවා ආයස්මතුනි මේ මහා සද්දයක් ඇහෙන්නේ පිරිසක් කෙන හඬක් මේ මොකක්ද මේ කියලා ඇහුවා. එතකොට භික්ෂූන් කියනවා තරුණ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේව බැහැ දකින්ට අපේ සද්ධාතිස්ස මහරජුරෝ පිරිවරත් එක්ක එනවා. එතකොට තෙරුන් වහන්සේ කල්පනා කළා එකත් එකටම සද්ධාතිස්ස රජුරෝ ඔය එන්නේ මං ගැන අහන්න ලැබිච්චි ගුණරාවෙට පැහැදිලා. රජුරෝ පැමිණලා මං ගැන පැහැදුනොත් මට මේ විවේක සුවයෙන් වැඩ ඉන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. මේ මහලු වයසේ ඉන්න මට ජීවිතේ ඉතුරු කාලේ විවේකයෙන් ඉන්න තිබුණා නම් හොඳයි. පිරිසගේ ප්‍රසිද්ධිය, පිරිසගේ සත්කාර සම්මාන මේවා මට ඕනේ නැහැ. උන්වහන්සේ ඊට පස්සේ මේ රජුරුව තමන්ව බැහැ දකින්න එනවා කියන කාරණේ දැනම උන්වහන්සේ තමන්ගේ අතට කෝටු කෑල්ලක් අරගත්තා. කුටියේ ඉස්සරහා වාඩි වෙලා උන්වහන්සේ මිදුලේ ඔහි ඉරි ඇඳ ඉන්නවා. කිසි වැදගත්කමක් නැති කෙනෙක් වගේ පොළොවේ ඉරි ඇඳ ඉන්නවා. රජුරු ඇවිල්ලා විහාරේ වැඩ ඉන්න භික්ෂුන්ගෙන් ඇහුවා ස්වාමීනි අපේ කුජ්ජතිස්ස මහතෙරුන් වහන්සේ කෝ? ඉතින් භික්ෂුන් වහන්සේලා පෙන්නවා. ආන් අර කුටියේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. සද්ධාතිස්ස රජුරුව තව ප්‍රධාන අමාත්‍යවරු දෙන්නෙක් වගේ එක්ක උන්වහන්සේ බැහැ දකින්න කුටිය ළඟට යනකොට රජුරන්ට දුරතියම් පේනවා මේ කුටියේ ඉස්සරහා වාඩි වෙලා නිකන් පොළොවේ ඉරි ඇඳ ඉන්නවා. රජුරුව කල්පනා කළා
මෙයාගේ අභ්‍යන්තරේ වැඩිච්චි මොකුත් නැහැ. අභ්‍යන්තරේ ගුණයක් වැඩිලා තිබුණා නම් මේ විදිහට පොළොවේ ඉරි ඇඳ නිකමෙක් වගේ ඉන්නේ. මේ තෙරුන් වහන්සේගෙන් මට ගන්න උපදේශයක් නැහැ කියලා රජුරුව වඳින්නේවත් නැතුව හැරිලා ආවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට හිතා ගන්න බැරුව ගියා මෙච්චර ගුණ සම්පන්න උත්තමයන් වහන්සේගේ කුටියට ගිහිල්ලා රජුරුව කොහොමද මෙච්චර ඉක්මනට ආවේ? භික්ෂුන් වහන්සේලා ඇහුවා. ඒ විමසුවාම අපේ කුජ්ජතිස්ස මහතෙරුන් වහන්සේ කියනවා ආශ්මතුනි මම මෙහෙම එකක් කළා. එතකොට තෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ගැන හිත අපැහැදීම අපේ රජුරවන්ට අයහපත පිණිස හේතු වෙන්නේ නැද්ද? එතකොට කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ කියනවා ආශ්මතුනි රජුරවන්ව සුදුසු වෙලාවේදී පහදවන්නට මම දන්නවා කියලා. ඒ සුදුසු වෙලාවේ පහදවීම කියලා කියන්නේ මොකද්ද? උන්වහන්සේ වැඩි කලක් වැඩ හිටියේ නෑ. ඊට ටික කාලයකට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා. මාගේ ශරීරය තැම්පත් කරන සිවිගය. ඒ කාලේ ඒ පිරිනිවන් පෑවට පස්සේ ඒ උත්තමයන් වහන්සේලාගේ ශ්‍රී දේහ තැම්පත් කරන්න සිවිගෙවල් තිබුණා. ඒ දේහය තැම්පත් කරන සිවිගය සිරුරත් සමගම අහසට එසවේවා. අහසට එසවී මේ විහාරයේ සිට අපේ මහරජුරුවන්ගේ රාජමාලිගාවේ දක්වාම අහසින් ඒවා. රජුරෝ යම් මොහොතක මාගේ සිරුර දකිනවාද මේ සිවිගය දකිනවාද ඒ මොහොතේ මේ බිමට පාත් වේවා. බිමට පාත් වී කිසිවෙකුගේ උපකාරයකින් තොරවම මේ සිරුර දැවි ඒවා. ඒ රහතන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදිම වුණා. උන්වහන්සේ පිරිනොම් පෑවට පස්සේ සිවිගය අහසින් එනවා. සිවිගේ අහසින් එනකොට සද්ධාතිස්ස රජුරවන්ට ආරංචි වෙනවා මේ කුජ්ජතිස්ස කියන මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. ඔන්න සිවිගේ අහසින් ඇවිල්ලා දැන් සිවිගේ අහසේ තියෙනවා. රජුරවන්ට අදහා ගන්න බෑ. රජුරෝ එළියට ඇවිල්ලා බලනකොට අහසේ සිවිගේ. රජු සිවිගේ දැකුයි සැනින් මේ සිවිගේ හිමීට පොළොවට පාත් වුණා. රජුරෝ ඒ රහතන් වහන්සේගේ ශ්‍රී දේහයේ ගාව ගුණ කියා ඇඬුවා කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ අල්පේච්ඡ කෙනෙක්. ඔබ වහන්සේ ගුණ සම්පත්තිය හැඟෙව්වා. ඔබ වහන්සේ ගුණ සම්පත්තිය ප්‍රකට කළේ නැහැ. ඔබ වහන්සේ මාවත් රැවටෙව්වා. ඔබ වහන්සේ හැබෑම බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේ හැබෑම බුද්ධ පුත්‍රයෙක් කියලා වන්දනා කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහය වෙනුවෙන් බොහෝ උපහාර පූජා අපේ සද්ධාතිස්ස මහරජුරුවෝ සිදු කළා. ඉතින් ওই විදිහට පින්වතුනි ලංකා භූමිය කියලා කියන්නේ අසිරිමත් රහතන් වහන්සේලාගෙන් පිරී පැවතිච්ච භූමියක්. ඒක කොහොමද අපට ලැබුණේ? ඒ සුන්දරත්වය අපි වෙන රටවල් ගැන කතා කරනකොට වෙන බොහෝ රටවල් වල මේ සම්බුද්ධ ශාසනයේ දායාද වෙච්ච රටවල් වල රහතුන්ගේ අසිරිය යම් පමණක් තිබුණා. මහා රහතුන්ගේ අසිරියක් තිබුණේ දඹදිව තලයේ. ඊට පස්සේ මෙබඳු රහතුන්ගේ අසිරියක් අහන්න ලැබෙන්නේ අපේ මේ ලංකා ධරණී තලයේ. එහෙම අසිරියක් අපට අහන්න ලැබෙන්නේ මක් නිසාද? අපට ඒ සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය ලැබුණ නිසා. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියන මහා වස්තු සම්භාර අපේ ලංකා භූමියට ලැබුණ නිසා. කවරෙක්ද මේ ලංකා භූමියට ඒ මහා දායාදේ ලබා දුන්නේ? අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ ලංකා ධරණී තලයට වැඩම කොට මේලක් දෙනනට අනුබුදුවරයන් වහන්සේ බවට පත්වෙමින් අපට ශ්‍රී සම්බුද්ධ ශාසනය නම් වූ මහා නිධානය දායාද කළේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා.
යෝ සත්තු කප්පෝ කල්යාන මිත්තෝ මහාඥානී ජිනත්‍රජෝ සෝ ලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං වීතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලනමිත්නු යම් මහරහත් උතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද මුළු ලක්දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සොරකින ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු සිත් ඇති සියලු දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. ඒ සියලු දෙවිවරුත් ශ්‍රද්ධහා සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ අද දවසේ ජන්මදිනය සමරන අයිඑම් අමරදාස බෝගහ අරාව මහතා විසිනුයි මේ ධර්ම දානමය පින්කම සිදු කළේ. ඉතින් එතුමාට ධර්ම දානමය පිනේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. ජීවිතයට සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා. තවදුරටත් සුවසේ පින්දහම් රැස් කරගෙන දහම් මඟ දියුණු කරගන්නටත් ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අයිඑම් අමරදාස බෝගහ අරාව මහතාගේ නමින් මීට වසර 12කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය පියාණන්ටත් ආදරණීය මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. බිරිඳගේ නමින් මීට වසර 20කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටමපත් වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක්ඛිත සංසාරයෙන් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මිහිරාන් බෝගහාරාව පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විදේශගතව සිටින නයනා දියණියටත් සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු චාරුක ක්‍රිෂාන් බෝගහාරාව පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. 2021 දෙසැම්බර් මාසයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින පින්වත් කවීෂ රොෂාන් බෝගහාරාව පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙලා අධ්‍යාපන කටයුතු සුවසේ සාර්ථකව සිදු කරගන්නට ආශිර්වාද සැලසෙත්වා.
අයියේ අමරදාස බෝගහරාව මහතාටත් ඒ මහත්මියටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් එකලෙස අනුමෝදන්ව පින්වතුන්ලාගේ රැකී රක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. ජීවිතයට සියලු යහපත අභිවෘද්ධියම උදා වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් සුපින්නත ඔබ සෑම සියලු දෙනාටත් සුවසේ පින් දහම් රැස් කරගෙන සුවසේ දහම්මග දියුණු කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරේ පිහිට සලසාගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. ඔබ හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.